පාඩමේ මුල් කොටස් දෙක මේනකොට අපි ඉවර කරලා තියෙනවා. මුල් කොටස් දෙකේදී අපි කතා කරා වෘත්තයක් සම්බන්ධයෙන් වෘත්තයේ කොටසක් කේන්ද්‍රික ඛණ්ඩයක්. මෙන්න මෙයා ගැන කතා කරේ. මෙයාගේ මෙන්න මේ කෑල්ලට ඡාප දිගක් කිව්වා. මතකද ඔයාලට? ඕකේ මොකක්ද ඔය සූත්‍රය? 2πr ගුණ කිරීම 360 උඩ θ කියලා හෙව්වා. ඕක සූත්‍රයක්. ඕක ඔයා මතක තබා ගත යුතු දෙයක්. ඕක විභාගෙට යා දෙන්නේ ඒක ඔයාගේ මතකේ තියෙන්න ඕන දෙයක්. ඒ කොතනද වැටියෝ මේ ටික. මේකට කිව්වේ ඡාප දිග. θ කිව්වේ මෙතන කෝණය xy වගේම දාගත්ත අකුරක්. θ කියන්නේ xy වගේම දාගත්ත අකුරක්. පැහැදිලිද? θ කියන්නේ xy වගේම දාගත්ත අකුරක්. ෆයි කියන්නේ 22 යට හත. ගිය අවුරුද්දේ තමයි ඉගෙන ගත්තා. නේද? ෆයි කියන්නේ 22 යට හත. r කිව්වේ අරයට, θ කිව්වේ කෝණයට. ඒ ගානේ කෝණය. ඉතින් ප්‍රදේ නේද? ගාන දිහා බලලා ගානේ අරයයි කෝණයයි බලාගත්තා නම් හා මේක හදන්න බැරිද ඔයාට? මේක ඔයාට ACM හදන්න පුළුවන්. මොනවද දැනගත්තොත්ද? ගාන දිහා බලලා θ කීයද? ගාන දිහා බලලා r කීයද කියලා හොයාගන්න ඔයාට බලා ගන්න ඔයාට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් කාවද? මෙයාගේ මේ ඡාප දිගව. මෙයාගේ මේ ඡාප දිගව. හරි. පළවෙනි සති දෙක මිස් වෙලා අදාපු අයට රෙකෝඩින් එකකින් ඒක කවර් කරගන්න පුළුවන්. හරිද? අද ටික අහගෙන ඉන්න. මොකද අද අපි පැයක් මේක කළා දෙවෙනි පැයේදී ඊළඟ පාඩමට මාරු වෙනවා. ඒකින්ද එදා ආවේ නැහැ කියලා ඔයා අද දැන් අයින් වෙන්න එපා. මේ ටික අහගෙන ඉන්න. ඊට පස්සේ පන්ති ඉවරනහම මට මැසේජ් එකක් දාලා රෙකෝඩින් ඉල්ල ගන්න. රෙකෝඩින් ටික ආවම අර මුල් ටික මේ බලා ගන්න පුළුවන් නේ. රෙකෝඩින් වල ලින්ක් එකක් යවන්නේ ටක් ගාලා බලා ගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කර කර ඉන්න දෙයක් නැහැ. හරි. එතකොට පුතේ හරි මේ අරේනේ. මේ අරේ. දැන් ඔයාගෙන් කවුරු හරි යනවා හා මේකේ පරිමිතිය කොච්චරයිද? පරිමිතිය කොච්චරයිද? පරිමිතිය කියලා කියන්නේ චූටි වටේ දිගේ එකතුව. පරිමිතිය කියන්නේ මොකේද? පරිමිතිය කියන්නේ මෙයාගේ වටේ දිගේ එකතුවට. හා ඔයා මට කියන්න වටේ දිගට මේ ඡාප දිගට අමතරව තව ඉන්නේ කවුද? වටේ දිගට ඡාප දිගට අරේ කෑලි දෙකක් නේද? මේ r කෑලි දෙකක් නේද? එහෙනම් r කෑලි දෙකක් එකතු කරගන්නවා. දැන් මේකෙන් ආයේ මොකද්ද? පරිමිතිය. ඇයි පරිමිතිය කියන්නේ මේ කෑල්ලයි මේ කෑල්ලයි මේ කෑල්ලයි. එයාගේ වටේ දිගේ එකතුවනේ. එහෙනම් මේ අරේ කෑලි දෙකක් එකතු කරගත්තා. දැන් මේ මොකද්ද? පරිමිතිය. ගිය සතිය අපි පාඩම ඔතෙන් එනකන් ගෙනාවා. p කේන්ද්‍රික ඛණ්ඩයක් ආවම p පරිමිතිය සමානයි 2πr වතාවක් 360 උඩ θ ට 2r එකතු කරලා ගන්න පුළුවන් කියලා අපි ඔයාලට කිව්වා. අපි ඒකෙන් ගණන් හැදුවා. ඔයාලට මතකද? දැන් ඔයා ගන්න ටියුට් එක නැති බබාලා ඉන්න විදියක් නැහැ. නැති කෙනෙක් ඉන්නවා නම් කරුණාකරලා ආපහු මට මැසේජ් එකක් දාන්න. WhatsApp වලින් ටියුට් කියලා වාර්ෂණිකව ටියුට් එකේ එක පෙරලා ගන්න පුතේ. මම ටියුට් එකේ ගානක් ඔයාලට හදලා පෙන්නන්න යන්නේ. ඔයා ටියුට් එකේ ගිය සතිය හැදුවේ නෑ නේද? තුන්වෙනි පිටුවේ දෙකේ එක. ටියුට් එකේ තුන්වෙනි පිටුවේ දෙකේ පළවෙනි ගාන හැදුවේ නෑ නේද ඔයා? නෑ සර්. හරි. ආපහු මං කියනවා සෙනසුරාදා පන්ති අය ඉන්න එපා මේකට. සෙනසුරාදා අය ඉන්න අවශ්‍ය නැහැ. ඔයා අසයින් හිටියට කමක් නැහැ. ඉන්න අවශ්‍ය නැහැ.
හරි ඔයාලට දැන් ටියුට් එක ඉල්ලපු අයට ඇවිල්ලා තියෙන්නේ. හරි. හරි. හොඳයි. දැන් ටියුට් එකේ ඔය ගාන. ටියුට් එකේ ඔය ගාන. ඕකේ තියෙන්නේ පුතේ පරිමිතිය 97යි. දැන් කෙනෙක්ට ටියුට් එක නැතත් අවුලක් නැහැ. ගානේ කියනවා p 97යිලු. p කියන්නේ කාටද බැඩියෝ පරිමිතිය. පෙරිමීටර් කියන්නේ p 97යි. පෙරිමීටර් පරිමිතිය 97යි. ඊට පස්සේ කියනවා අරය 21යි. r 21යි. ඔයාගෙන් අහනවා කාවද තීටා කෝණේ කීයද? පුතේ ඔයාට මතකයි නම් සරල සමීකරණ. ඔයාට මතකයි නම් පැටියෝ සරල සමීකරණ. ඔයා දැන් මේකේ p දන්නවා, ෆයි දන්නවා, r දන්නවා. හා මේ කතාවෙම දන්නේ නැත්තේ කවුරු විතරයිද අපි? මේ කතාවෙම අපි දන්නේ නැත්තේ කවුරු විතරයිද? පීඩා කේන්ද්‍ර කෝණය කවුරු විතරයිද? මේ කතාවෙම අපි දන්නේ ටික කෝණය කෝණය විතරයි නේද? දැන් එහෙනම් අපිට පුළුවන් පුතේ මේ සූත්‍රයට ආදේශ කරලා අගය හොයන්න. මම කරන්නේ ආදේශය මේ grade 9 පාඩමක්. මම කිව්වා 9 මතක නැති අයට ෆ්‍රී කාඩ් දෙන්නම් 9 ඉගෙන ගන්න ඇවිල්ලා. හරිද? හරි. p 97යි දෙක ගුණ කිරීම ෆයි අපි හැමදාම දන්න 22/7 r කිව්වේ අරයට r 21 ගුණ කිරීම 360 උඩ දන්නේ තීටා දන්න අයව දාගෙන යන එකට තමයි පැටියෝ අපි මොකක් කියලාද කියන්නේ ආදේශ කරනවා දානවා අගේ දානවා ආදේශය අඥාතයක් වෙනුවෙන් සංඛ්‍යාත්මකයක් යෙදීම ආදේශය ඉගෙන ගත්තා. ධන දෙවරක් r කියන්නේ චුටි 21 නේ දෙවරක් 21. දැන් මොකද වෙන්නේ? තමන්ට ඇති හැකි පමණින් සුළු කරනවා. 7 වරක් 1යි 7 වරක් 3යි. චක්‍රේ කපන්න චක්‍රය ඕන. 7 වරක් 1යි 7 වරක් 3යි. 3 වරක් චක්‍රයෙන් කපනවා 3ට 3 ඒවා 1යි 36ට 3 ඒවා 12යි කියලා. 3 වරක් 12 36යි 3 වරක් චක්‍රයෙන්. ඔව් බිඳුවක් තියෙනවනේ බිඳුවක් ඉන්නවා. ආය මට පේනවා දෙවරක් චක්‍රයෙන් කැපෙනවා. මේ දෙකත් එක්ක මේ 120 කපන්න පුළුවන්. හැබැයි මේ දෙකත් එක්ක කපන්න බෑ මතක තියාගන්න ඇයි කියලා. ඇයි මේ දෙකත් එක්ක කපන්න බැරි? ධන ලකුණකට එහා ධන ලකුණෙන් එහා පැත්තේ ධන ලකුණක් තියෙනවා. ඔව් ධන ලකුණකට එහා පැත්තේ ධන ලකුණක එහා පැත්තේ තියෙන නිසා. එල. එහෙනම් මේ දෙකත් එක්ක කපනවා දෙකට දෙකේ ඒවා 1යි 120ට දෙකේ ඒවා 60යි කියලා. අපි ආය යනවා චක්‍රයෙන් කැපෙන දැන් හොයාගෙන. දෙවරක් චක්‍රේ දෙවරක් 11යි දෙවරක් 30යි. ඔන්න කැපෙන ඒවා කපලා ඉවරයි. ඔන්න කැපෙන ඒවා කපලා ඉවරයි. මම දැන් ලියනවා 97 සමානයි කියලා. මෙතන උඩ ඉතුරු වෙලා ඉන්නේ 1 වරක් 11 වරක් 1 11යි. ඒක තීටාගෙන් 11යි තීටා. යට ඉතුරු වෙලා ඉන්නේ 30. ඔච්චරයි. ධන අර 221 ගුණ කරාම එන 42. දැන් සරල සමීකරණයක සරලම අවස්ථාව පැටියෝ තියෙන්නේ. සරල සමීකරණයේ සරලම අවස්ථාව තියෙන්නේ. දැන් මොකද්ද කරන්නේ? 42 අනිත් පැත්තට ගෙනියනවා. 42 අනිත් පැත්තට ගෙනියනවා. 97 ඍණ 42.
ඇයි මට තීට තනි කරගන්න ඕන 11යි තීට යට 30යි තීටට ඈතින්ම ඉන්නවා ඒකයි ගෙනිච්චේ ඈත ඉන්න උන් තමයි මුලින් හලන්නේ ජීවිතෙත් එහෙමයි ඈත ඉන්න උන් තමයි මුලින් හලන්නේ ළඟ උනුත් හලනවා කල් යනවා තේරුම් අරන් ජීවත් වෙන්න හරිද 97න් 42ක් අඩු වෙනවා කීයද පැටියෝ එතන ඉන්න දාන්න 97න් 42ක් අඩු වෙනවා කීයද 55යි 55යි 45යි වෙනවා 55යි ඊට යට 30ට ඔයා දන්නවා ගුණ කිරීමේ ලකුණකින් තමයි මේ භාග සංඛ්‍යාව තීටත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ මේ භාගය තීට එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ ගුණ කිරීමේ ලකුණකින් ගුණ කිරීමේ ලකුණකින් සම්බන්ධ වෙලා ඉන්න භාගයක් එයාගේ සම්බන්ධය කඩාගෙන යන්නේ කොහොමද දන්නවද කන පිට ගහගෙන උඩ යට මාරු වෙලා පරස්පරය වෙලා ඒ කියන්නේ 55 ඉන්න පැත්තට මෙයා යනවා කොහොමද 30 යට 11 වෙලා පුතේ කොහොම වෙලාද යන්නේ 30 යට 11 වෙලා උඩ යට මාරු වෙලා එහා පැත්තට ගියේ දැන් මොකද වෙන්නේ 11යි 55යි කැපෙනවා 11 වරක් චක්‍රයෙන් 11 වරක් 55යි දැන් ඊටට ඉතුරු වෙන්නේ 5 ගුණ කිරීම 30 ඒ කියන්නේ ඊට කියන්නේ කීයයිද 150යි 5 ගුණ කරාම 150යි ඊට මොකක්ද පරිමිතියේදී මේක අපි දැනන් හිටපු දේ සූත්‍රයේ දැනන් හිටිය පැටියෝ සූත්‍රයේ මතකෙන් ලිව්වා විභාගයට මොකක් හරි ගාණක් දීලා කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය කියලා දුන්න ගමන් අපි දන්න එකම සූත්‍රයේ මේක මෙයාගෙන් තමයි ගාණ මැච් එකක් ගහගන්න පුළුවන් මෙයාගෙන් තමයි කරගන්න දෙයක් කරගන්න පුළුවන් වැඩේ කොට දාන්න ඉන්න එකම කෙනා අන්න එයාව ලියාගත්තා ගානේ දෙන ටික ලියන්න පැත්තකින් පරිමිතිය 97යි අරය 21යි කීටකෝ අහලා තියන්නේ ඒකයි මම p වෙනුවට 97 දාලා ෆයි අපි කලින් ඉඳලා දන්නවා ඒක ගෙදර ඉඳලම දැනන් ආපු දෙනේ ෆයි කියන්නේ අපි ගෙදර ඉඳලම දැනන් ආපු දෙනේ ඒකට අපි දානවා 22 යට 7 ආට දැන් මේ 21 ඇයි ගානේ දීලා තියෙනවා මෙතන ආට දැන් මේ 21 එතනින් පස්සේ අපිට ඕන මොකක්ද චක්‍රේ අරගෙන අමානුෂීය විදියට කපලා දානවා ඉලක්කම් ටික ඉතුරු වෙන්න දෙන්න එපා පුළුවන් තරම් හොඳට කපන්න කොහෙද උඩ යට කපනවා අන්න උඩ යට කපාගෙන ගියාම ඉතුරු වෙන්නේ 11යි තීට උඩ ඉතුරු වෙනවා යට 30 ඉතුරු වෙනවා මෙතනින් එහාට අපි අත තිබ්බේ නෑ එයාට ගාඩ් එකක් තිබ්බා ධන ලකුණකින් එහා පැත්තේ ඉන්න අය මෙහා පැත්තේ අයත් එක කැපෙන්න යන්නේ ඒක එයාගේ ආරක්ෂක වලල්ල ඒකින් දයා පරිස්සම් ඊට පස්සේ එන දෙවරක් 21 42යි කියලා මෙතෙන්ට දැන් මට ඊට හොයන්න 42 එහා පැත්තට ගියා ඍණ 42 වෙලා 97න් 42ක් අඩු කරාම එන උත්තරේ මේකට සමානයි 97න් 42ක් අඩු කරාම ආව 55යි 55 කියන්නේ 11යි තීඩයට 30 දැන් ඔයාට ඕන තීඩාව තනි කරන්න ඒකින් තව ඔයා 11ට 30 අනිත් පැත්තට ගෙනියනවා ගුණ කිරීමේ ලකුණකින් සම්බන්ධ වෙලා ඉන්න භාගයක් අනිත් පැත්තට යන්නේ උඩ යට මාරු වෙලා පරස්පරය වෙලා යන්නේ අන්න ගියාට පස්සේ එතන උඩ යට කැපෙනවා 55යි 11යි 11 වරක් චක්‍රේ කපාගත්තොතේ දැන් ඉතුරුනේ 50යි 30යි sorry 5 වරක් 30යි 5 වරක් 30 කියන්නේ 150යි කියලා ආවා දැනන් ඉන්න ඕන සූත්‍රයේ විතරයි කරන්න ඕන අගයන් ටික දාන් යන එක විතරයි හොඳ 100න් මේක දාගන්න ලියලා ඉවරනවාම පැහැදිලිවක් තිබ්බොත් මම පැහැදිලි කරන්නම් ආපහු ඊට පස්සේ අපි තනියම ගානක් හදනවා පටන් ගන්න තාමත්
ආයතන හරහා ලියාපදිංචි වෙච්ච නැති අය ආයතන වලට ගිහලා ටියුට් තරම් ලියාපදිංචියත් ඉවර කරන්න. ලබන සතිය වෙනකොට. විනාඩියක් දෙන්නම් හොඳ 100ෙන් දාන්න අවබෝධයෙන් කපන්න නිකන් ඉලක්කම් කපන්න එපා. සර් පොතේ ලියන්නද ටියුට් එකේම ලියන්නද? ටියුට් එකේ සර් ලියන්න කීවෙනි ඉඩ විදිහට ලියන්න ඕනේ? ටියුට් එකේ ලියන්න ඉඩ මැදිනේ පොතේ ලියන්න. සර් දෙවෙනි ප්‍රශ්නේ මොකද පුතේ? දෙවෙනි ප්‍රශ්නේද? නෑ නෑ මේක හදන්නකො ඉස්සෙල්ලම මේක හදන්න. සර් මොකේ ප්‍රශ්නේද? මොකද පුතේ? කොයි එකේ ප්‍රශ්නේද සර් ඔය කරේ දැන්? මේ ටියුට් එකේ තුන්වෙනි පිටුවේ දෙවෙනි ගාන. දෙකේ එක. ටියුට් එකේ තුන්වෙනි පිටුවේ දෙකේ එක. හරි සර්. ඔන්න ඔහම තමයි පොල්ලේනි ක්ලාස් එක පටන් ගන්න විනාඩි 5 ඉතින් තියන්න දෙන්නේ නැහැ. එනවා මට වැඩ කරගන්න. ඉවසලා ඉන්න වෙලාව එනකම්. තියාගත්තද? මකන්නද? එපා සර්. ඊළඟ ගානත් අපි හදමු. එතකොට තේරුම් නැත්නම් තේරෙයි. සර් තාම ලියාගත්තේ නැහැ. හරි. පුතේ තව එකක් මේ සතියේ සිකුරාදා රෑ ඔයාලට සම්මන්ත්‍රණයක් තියෙනවා නොමිලේ මම සියල්ල ඒක දැනුවත් කරන්නම් හැමෝටම ඉන්න බැරි වෙයි මම දන්නවා පන්ති තියෙන අය පන්ති වලට යන්න පුළුවන් අය එන්න එතනදී මම කතා කරනවා 10 11 ශ්‍රේණිවල ඔයාට අලුතෙන් එන්න තියෙන ජ්‍යාමිතිය කියන පාඩමට ආරම්භයක් ගන්න කියලා දෙනවා සර් කීයටද? සිකුරාදා රෑ 7:10 තමයි තියෙන්නේ මම ලින්ක් එක එවන්නම් ගෲප් වලට කලින් සර් ඕසිස් එකටත් එවනවද? සියල්ලන්ටම එවන්නම් ඕසිස් එකේ ඔයාලට ඒ වෙලාවට පන්තියක් තියෙනවද සිකුරාදා නෑ නෑනේ නැත්තම් එවන්න පුළුවන් නැත්තම් පන්ති තියනවා නම් එවන්න බෑ සර් ලින්ක් එක වන්න ලින්ක් එක එවනවා මම කලින්ම දානවා මගේ ස්ටේටස් මගේ නම්බර එක සේව් කරන් තියාගන්න මම ලින්ක් එක ස්ටේටස් දානවා
මම group වලට දානවා සර් 7:00 කීය වෙනකල්ද 7:10 රෙකෝඩින් එක දෙන එක ෂුවර් නෑ මම මේකයි කියන්නේ රෙකෝඩින් එක මගෙන් අහන්න එපා ෂුවර් නැහැ මොකද ඒක මම නෙමෙයි හොස්ට් කරන්නේ වෙන ආයතනයක් හොස්ට් කරන එකක් මම නෙමෙයි හොස්ට් ඉන්නේ මට හොස්ට් දුන්නොත් ඒ වෙලාවට මට දාන්න පුළුවන් මට හොස්ට් ඉල්ලන්න බෑ අපි වෙන ආයතනයක් කරා කරන ප්‍රෝග්‍රෑම් එකක් ඔයාලට මම ඉන්නේ ෆ්‍රී එන්න දෙන්නේ එකයි කොහොමද ඔයාලා මගේ පන්ති වල ළමයි ඔයාලට එන්න පුළුවන් හරි අමතර දෙයක් අමතර YouTube වීඩියෝස් දානවා දැන් මේ පාඩම ඉවරනකොට ලබන සතියේනකොට පාඩමේ YouTube වීඩියෝ එක එනවා ඒ කියන්නේ මේ පාඩමෙන් විභාගෙට එන්න පුළුවන් ගණන් ඔක්කොම දාපු YouTube වීඩියෝ එකක් මේ පාඩමට අදාළව පාස් පේපර්ස් ගණන් කතා කරනවා එතනදී හරිද ඒ ටික කතා කරනවා ඒ සියල්ල දෙන්නේ ඒ සියල්ල වෙයි දාන්නේ අර පන්තිය ණය වෙන් කරගත්තට පස්සේ දාන්නේ පොදු ගෲප් වලට ඒවා දාන්නේ වැඩක් නැහැ සර් YouTube එකේ මොකද්ද මොකද්ද පුතේ YouTube එකේ දානවක මොකද්ද YouTube වලට දාන්නේ ඒ කියන්නේ දැන් පළවෙනි පාඩම ඉවර වෙනවනේ අපි පරිමිතිය පාඩම වුණාම පරිමිතිය පාඩමෙන් ඔයාලට විභාග වලට අහන්න පුළුවන් ප්‍රශ්න තියෙනවනේ ඒ ප්‍රශ්න සියල්ල ඇතුළත් පොඩි ප්‍රශ්න සෙට් එකක් මම ඔයාලට PDF එකක් දානවා දාලා ඒක සාකච්ඡා කරන වීඩියෝ එක YouTube එකට දානවා එතකොට හැම පාඩමක්ම ඉවර වෙද්දී විභාගෙට ඒකෙන් ඉන්න පුළුවන් ඔක්කොම පොඩ්ඩක් එහාට වෙන්න එහෙමයි වෙන්නේ සර් ඒක ගන්නෙ කොහමද ඒක ගන්න විදියක් නෑ පන්ති වල රෙජිස්ටර් වෙලා ඉන්න ළමයින්ට ඒ ලින්ක් එකේ අප්ලෝඩ් කරපු ගමන් PDF එකයි ලින්ක් එකයි එවනවා පන්ති වල ඉන්න අය පොදුවේ ගෲප් වලට දාන්නේ පන්ති වල රෙජිස්ටර් වෙච්ච අය දැන් ආයතනෙන් මට ගන්න පුළුවන් නේ නම්බර්ස් ටික තාම මම අරන් ඉවර නෑ මම ලබන සතියේදී ආයතනෙ ගිහලා යාළුවගේ වෙනවා දැන් OCS එකේ ගෲප් එක වෙනම හදනවා එතකොට ඒ සර් මට තාම රෙජිස්ටර් නම්බර් එකක් හම්බුන්නේ නැහැ OCS එකට ගියාම මම මේ ඔය අපේ ක්ලාස් එක සර් ගෲප් එකට දාන්නද OCS නේද ඔව් හරි OCS එකට ගියාම ඔයාට බිල් නම්බර් එකක් හරි මට යාලා දෙනවනේ යාලා මට දෙනවනේ එතකොට ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මම OCS එක ගන්නම් නමයි ඔයාලා එහාට දුන්න ෆෝන් නම්බර් එක ගන්නම් ඒතකොට ඔයාලට ඒක ඔටෝ එනවා ප්‍රශ්නයක් වෙන්නේ thank you sir 11 වසරට සම්මන එකට එන්න පුළුවන්ද 11 වසරේට මම ඒකම කරා ජනවාරි 1 වෙනිදා මම ওই සෙමින එකම තිබ්බා ආවේ නැත්නම් නේ ඒකට මම අලුත් 10ට එන්න එපා කිව්වේ මොකද මගේ අපේ පැකේජ් එකේ ගන්න පුළුවන් ළමයි 500යි දැන් එදා 350 ගාණක් ආවා 360 ගානකට යනකම් වැඩි වුණා මේ පස්සේ 350කට ආවට පස්සේ පුතේ දැන් ඒ කලින් අයගෙන් විතරයිනේ ඔයාලත් දැම්මනම් මේ පන්තියම පඩාන්නේ ෆ්‍රී කිව්වක මම උඹලයි තව යාළුවෝ ටිකුත් එනවනේ කොහොමද නෑ ඒ ආපුවම එදා 500 මදි වෙනවා මම දැනන් හිටියා ඒක ඒකයි මම ඔයාලව ගත්තේ නැත්තේ 11 අයට අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් එක්කෙනෙක් දෙනෙක් ඉන්නවනම් එන්න පුළුවන් ඒ ප්‍රශ්නයක් නැහැ කියලා එන්න ඒක මම 11 වට වෙනම දාන්නේ නැහැ මොකද ආයෙ 11 අය ආවොත් ඉඩ මදි වෙනවා 500යි ගන්න පුළුවන් මම දන්නේ මොකද ළමයින්ට පන්ති තියෙන සිකුරාදා හවසේ ඉඳලා ළමයි අඩු වෙන්න ඉඩ තියෙනවා ඒත් මම අවදානම ගන්නවා 100 පැකේජ් එක මදි වෙනවා ඒකට මට 500කට යන්න වෙනවා 500ක මදි වෙනවා දානම් මම ගන්න නැහැ ෆ්‍රී කරත් හරි ලියන් ඉවරයි හොඳයි මම යනවා ඊළඟ ගානට ඕකමයි ඊළඟ ගානේ තියෙනවද ඊළඟ ගානේ පරිමිතිය 25යි අරය 7යි අපි අච්චුපතේ ගානට යන්න ඕනේ අපි අච්චුපතේ ගානට යන්න ඒකින් කයි අච්චුපතේ එකයි ගෙදරින් මේකයි එකයි හදමු. අච්චුපතේ ඔය යාතියම ගණන් තියනවා කියලා ඔයාලට තේරෙන්නේ නැත් ඕන ගන්න අච්චුපත. මම ස්ක්‍රීන් ෂෙයාර් එකක් දාන්නම් ගන්න අච්චුපත. පෙරලා ගන්න පළවෙනි පාඩම 1 2 අභ්‍යාසය 1 2 අභ්‍යාසය පිටු අංක 9 නැත්නම් මම ෂෙයා කරනවා PDF එකේ ඒකේ 3 1 ඒකේ 3 ගන්න 3 1 ගාන ඔයාලට විනාඩියක් දෙන්නම් පුළුවන් ද බලන්න. ඔයා මුල් ටික හරි කරන්න. ඔයා ඒකේ පරිමිතිය මොකක්ද කියලා ගන්න. පැහැදිලිද පරිමිතිය මොකක්ද කියලා අරගෙන ඒ ටික ලියන්න. ආදේශ කරන්න. පටන් ගන්නකෝ. අඩුම ගානේ පටන් ගන්නකෝ.
සර් ආයි කරන්න ඕනේ කියන්නකෝ. මොකද්ද? කරන්න ඕන ප්‍රශ්න කියන්නකෝ. 3 1 3 1 1 2 අභ්‍යාසය 3 1 හරි. ඉවරයිනේ. ඇති. දැන් ඔයා හදන එක ඇති. දැන් බලන්න. දැන් මම හදන්න ඔයා බලන් ඉන්න පැටියෝ ඈ. ඉස්සෙල්ලාම අපි බලමු අගයන් ආදේශ කරමු. එයාගේ මොකද්ද කියන්නේ? පරිමිතිය 64යි අරය 21යි. p 64යි r 21යි θ කීයද? ඕක ගන්න පුළුවන් නේ. චුට්ටක් මේක තමයි මේ පාඩමේ අහන්න පුළුවන් අමාරුම ගාන. මේ පාඩමෙන් අහන්න පුළුවන් අමාරුම ගාන ඕක තනි ගානක් විදියට. අනිත් පොඩි කෑලි ගණන්. ඇත්තටම විභාගෙට මේ ගානක් එන්නේ හරිම කලාතුරකින් එන්නේ. කලාතුරකින් ආපදි දැනන් යන්න එපයි. හරිද? එතකොට මම පාස් පේපර්ස් ගණන් ටික දැන් මාර YouTube වීඩියෝ එකේ පාස් පේපර්ස් ගණන් එකක් කරනවානේ මේ පාඩමෙන් එන. එතකොට ඔයාලට තේරෙයි මේ පාඩමෙන් කොයි වගේවත් පාස් පේපර්ස් වල වෙන්න තියෙන්නේ කියලා. හරි? එතකොට p 64යි 2 ගුණ කිරීම 22 යට 7 ගුණ කිරීම r 21යි 300ට උඩ θ ආදාන ආපහු දෙවරක් 21යි සුළු කරමු බඩව 7 වරක් 1යි 7 වරක් 3යි අර වගේමයි 3 වරක් 1යි 3 වරක් 12යි බිඳුවක් එනවා දෙවරක් චක්‍රයෙන් කැපෙනවා 60යි අපව දෙවරක් චක්‍රයෙන් කැපෙනවා 30යි 64 සමානයි 11 θ ගින් 11යි θ යටතිය ධන 42යි 42 එහාට යනවා 64 ඍණ 42 සමානයි 11යි θ යට 30යි අපිට එතකොට 64න් 42ක් අඩු කරාම 64න් 42ක් අඩු කරාම අපිට එනවා 22 සමානයි 11යි θ යට 30යි ඔන්න θ දඩි කරගන්න එහා පැත්තට යනවා 22 ගුණ කිරීම 30 යට 11 සමානයි θ 11 වරක් 1යි 11 වරක් 2යි දෙවරක් 60යි θ 60යි θ 60යි
අඩුපාඩු හදන්න අපැහැදිලි තැන දැම්මට කියන්න. සර් මෙතන තමයි අපිට අවුල් යන්නේ කියලා දෙන්න එතන පොඩ්ඩක්. ආදේශයේද සුළු කිරීමද කොයි පියවරේදීද අවුල් යන්නේ? පාට කොයි පියවරේ දවුල තියෙන්නේ කියලා කියන්න. Excuse me sir. ක්ලාස් එක පටන් ගත්ත දැන්ද? ඔබ තමයි 50 වෙනියට ආවේ ඔබ තමයි දැන් ආවේ. උදේ පන්ති පටන් ගන්නේ එක හරි මේ කොටස දැන් ඉවරයි. ඊළඟ කොටසේ ඉඳලා සම්බන්ධ වෙන්න. සර් ක්ලාස් ඔයා දැන්ද පටන් ගත්තේ සර්? ඔයා කොහෙද? ඔයා කොහෙ කෙනෙක්ද? කොට්ටාවේ සර්. ඈ කොට්ටාවේ. ඉතින් කොල්ල කොට්ටාවේ ක්ලාස් එකේ ඉඳලා 3 වෙනකන් අපි 9 වසරෙත් කරේ වෙලාවට මේ. හැමදාම එකතුන. එකතුන වෙලාවට එන්න බැරි වෙලා ක්ලාස් එකක් වටනොත් අපි ඔයාලට වෙන වෙලාවක් දෙනවා. දිගටම යන්න. එක ගන්න ඕනේ නෑනේ. වෙන වෙලාවක් දෙනවා. හරි. එළ. අවුලක් තියනවද? හිටපු අය බය වෙන්න එපා කියන්නේ. මං ඇවිල්ලා නෑ සර්. ඇවිල්ලා ඉන්න උගන්නන්න අවුලක් තියනවා නම් කියන්න. සුළු කිරීම තේරුන්නේ. ගුණ කිරීම yes sir. මෙතන වෙච්ච දෙයද? ඔව්. මෙතනදී පුතේ අපිට තීටාව තනි කරගන්න ඕනනේ. භාග සංඛ්‍යාවක් දැන් මෙයා තීටත් එක තියෙන සම්බන්ධය මොකද්ද? ගුණ කිරීම කියලා නෙවෙයි ඉන්නේ. නිකම්ම හිටියට ලකුණක් නැහැ කියන්නේ මොකද්ද? ලකුණක් නැහැ කියන්නේ ගුණ කිරීම. යන්නේ උඩයට මාරු වෙලා. ඊයේ යට 11 කැපෙනවා. එතකොට උඩයට මාරු වෙලා ගියාට පස්සේ උඩ යටයි කැපෙනවා. මේ 11 වරක් චක්‍රයෙන් 11යි 22යි නේද? 11ට 11 එකයි 22ට 2යි. ඒවයි වෙන්නේ. තව ඉල්ලීමක් තියෙනවා. ක්ලාස් එක මැද්දෙන් ලොග් අවුට් වෙන්න හදන්න එපා මොනම හේතුවක් මතවත්. Taman log out වුණොත් Tamanට ආයෙ log out වෙන්න විදියක් නැත්නම් මට මැසේජ් එකක් දාන්න. නැත්නම් එහෙම අයව මම ක්ලාස් එකෙන් අයින් කරනවා. මොකද සමහරු ටිකක් වෙලා ඉන්නකොට Tamanට නිකන් වෙන වැඩක් තියෙනකොට අයින් වෙලා යනවා. ඒක හරියන්නේ නැහැ. Tamanට සාධාරණ ප්‍රශ්න තියෙනවා නම් විතරයි log out වෙන්න පුළුවන්. පන්ති වලත් එහෙම යන්න දෙන්නේ නැහැ. මැද්ද එනවා සර් මම යන්න නේ. යන්නේ නැහැ. එහෙම බෑ. 11 වරක් කරේ 11යි 22යි 11ට 11 ඒවා එකයි 22ට 11 ඒවා දෙකයි 11 සරක් චක්‍රයෙන් කවලා තියෙන්නේ. එළ සතුටුයි හොඳයි සම්පූර්ණයි. දැන් ඔන්න මම යනවා මෙන්න මේකේ විභාග මට්ටමේ ගණන් වලට. මේක විභාග මට්ටම ප්ලස් එකක්. ඒව අහනවා. හැමදාම අහන ඒ කියන්නේ කොමන් ඒවා නෙමෙයි මේවා අන්කොමන් ඒවා. හැබැයි අහන්න පුළුවන්. ඒ අච්චුක දෙදීලා තියෙනවනේ. මකන්නනේ දැන් තියන්නේ චුට්ටක් හිතන්න සරල ප්‍රශ්න සරල ක්‍රම සරල විදි. ඔයා දන්නවද මෙයාගේ පරිමිතිය හොයන්න කියලා ඔයාට දුන්නොත් පැටියෝ පරිමිතිය කියන්නේ සංවෘත තල රූපයක වටේ දිගේ එකතුව. එතකොට මට කියන්න මේ පාදයේ ගන්නවද නැද්ද? නෑ. නෑ සර්. මේක වටේ දුවන්න කිව්වොත් එයා මෙතනින් දුවන්නේ වටේ දිග කිව්වොත් ගන්න. දැන් මම බලනවා පුතේ
පරිමිතිය කියන්නේ වටේ දිගනේ. වටේ හැදිලා තියෙන්නේ කොටස් කීයකින්ද? වටේ හැදිලා තියෙන්නේ එකිනෙකට බත් කරපු ඔයාලට පේනව නේද? එකිනෙක වෙන් වූ පාද කීයකින්ද? ඒ 1යි 4කින් 2යි 4කින් සර්. 3යි 4. දැන් පුතේ ඔයා දන්නවා මේකේ දිග නම් ලියලා තියෙනවනේ. මේකේ දිගත් ලියලා තියෙනවනේ. මේකත් තියෙනවා නම් මේක තමයි හොයන්න දෙන්නේ ගණන් වල හැමදාම. පරිමිතිය අහනවා. මෙන්න මේ ඡාප කෑල්ල හොයන්න දෙන්නේ. ඡාප කෑල්ලේ දිග හොයන සූත්‍රය මොකද්ද? ඔන්න පැටියෝ මේ වගේ ගානක පරිමිතිය හොයන්න කිව්ව ගමන් ඔයා මොකද කරන්නේ? ඡාප දිග හොයනවා. හොයලා ඒන උත්තරේට මුන් තුන් දෙනාව එකතු කරනවා. ඔන්න ඔයාට පරිමිතිය එනවා. ඔන්න එතකොට තමයි ඔයාට පරිමිතිය එන්නේ. හරිද? අපි යනවා 1.3 අභ්‍යාස ගානකට. මම මේකේ ගණන් ටිකක් ඔයත් එක්ක කතා කරනවා. 1.3 මම මෙතන පෙන්නන්නම් ඔයාලට ගාන ඔයාගේ පොතේ තියෙන 1.3 අභ්‍යාස 1 මම ස්ක්‍රීන් ෂෙයාරින් එකකුත් දාන්නම්. විනාඩි 2ක් විතර දෙනවා ඔයාලට හිතෙන විදියට ඒ ගාන හදන්න අවස්ථාවක් තියෙනවා පුතේ. උත්සාහයක් ගන්න හැමෝම. මෙන්න මේ ගාන. ඔය හાર્ට් එකක් කඩලා තියෙන්නේ. ඒ ගාන. මුලින්ම ඔයා ඡාප දිග හොයන්න. සර් ඔව්. අර වෘත්ත කෑල්ලේ විස්කම්භේද 14යි කියන්නේ. ඔව් විස්කම්භේද 14යි. එහෙනම් අරයට ගන්න ඕන කීයද? 7. 7. එල. සර් උත්තරයක් දැම්මා. හරි අපි බලමු. අන්න මොකද ඒකෙන් මහාට කොහොමද?
ඇතිනේ වෙලාව ඇති සර්. ඔන්න මම හදනවා. ඇති සර්. හරි. මං හදනවා ඔයා බලන් ඉන්න. හරිද? ආයෙත් කියනවා. පන්තියේ කලින් දවසේ ඉඳලා නම් අහා ඉන්න එපා පන්ති තියනවද හෙට තියනවද? හරිද? එහෙමනම් කරන්න එපා. 12:50 ඉඳලා ලින්ක් එක හරියට මම මේක දෙන්නේ නැතුව තියාගනි වගේ. මේක 18යි මේ රූපෙමයි මම කිව්වේ නේද? මේක 18යි. 18යි මෙතන 14යි නම් පැටියෝ මෙතනත් 14යි. चाप दिग समानයි 2πr 360 උඩ θ 2 22 යට 7 360 උඩ ඇයි මෙතන 7 ගත්තේ ඔක්කොම 14යි θ කීයද අර්ධ වෘත්තයක් හොඳ සිහියෙන් ඉන්න මෙතන මේ පිටක් තියෙනවා කේන්ද්‍රයේ තිබ්බේ නැත්තම් අර්ධ වෘත්තයක්ද නෑ මෙයා විස්කම්මය කියලා කිව්වේ නැත්තම් අර්ධ වෘත්තයක්ද නෑ එන අපිට ගන්න පුළුවන් කීයයි කියලාද 180යි භාගයක් නේ 180යි බිංදුවට බිංදුව 18ට 18 ඒවා 1යි 30ට 18 2යි 7ට 7 කැපිලා 2ට 2 කැපුණාම පැටියෝ 22යි. චාප දිග 22යි. එහෙනම් P පරිමිතිය 22 ධන 18 ධන 18 ධන 14. මේ ඔක්කොගේ මේ එකතුව කීයක් එනවද 30යි 40යි 50යි 72යි කියලා එනවා. කාට හරි ඒකේ ගැටලුකාරී තැනක් තියෙනවා නම් කියන්න මට. ඒක සර් මේ හරි අවුල් ගියා. තේරුන්නේ නැත්තේ මේ ටික. සර් ඔව්. සෙමින එක තියෙන්නේ සිකුරාදා රෑ 7:30 10ද? ඔව් සිකුරාදා රෑ 7:30 10. අර ඔයාලගේ ගෲප් ටික හදාගෙන ඉන්න යාළුවෝගේ ගෲප් ටික හදාගෙන ඉන්න මං කියවනේ හැම ඉස්කෝලේම ළමයින්ට එකතු වෙලා තමන්ගේ යාළුවෝගේ ගෲප් ටිකක් හදන්න කියලා. හොඳම ගෲප් එකට තෑග්ගකුත් දෙනවා කිව්වේ. ඒ ගෲප් ටිකත් හදාගෙන තියාගන්න. හොඳම ගෲප් තුනම කරනවා. හැම මාසෙම අන්තිම දවසේ රැට මම දානවා ස්ටේටස්. ස්ටේටස් වලින් බලා ගන්න පුළුවන් ජයග්‍රාහී ගෲප් තුන. සාර දාපු ලින්ක් එක මොකද්ද? ඒක මෙතන කියන්නේ නැහැ මම. කතා කරන්නත් එපා මෙතන. ඒක ගෲප් විතරක් දාපු එකක්. ඒ ගැන කතා කරන්න එපා. මොකද ආයතන වෙනස්නේ. සිග්මා ආයතන ඒවා සිග්මා ආයතනෙට විතරයි. ඕසිස් එක ඒවා ඕසිස් එකට විතරයි. ඒ කියන්නේ වෙන ආයතනයක ගුරුවරයෙක් එවන එකක් අනිත් ආයතනයේදී අපි කතා කරන්නේ නැහැ. හරිද? එතකොට ඔයා වෙන ගෲප් එකකින් නම් අද වෙලාවට ඇවිල්ලා ඉන්නේ. ඔයාට මම කියන්නේ නැහැ ඒක. මෙහෙම ඇහුවාම. මොකද වෙන පන්තියක් වෙලේ වෙන පන්තිය කියව හර බෑ. මෙතන 180 විදිය අවුලු. උතේ වෘත්තයක ඔක්කොම මේ ලක්ෂයක් වඩා වෘත්තයක ඔක්කොම අංශක කීයයිද 360යි. මෙතන තියෙන වෘත්තයෙන් භාගයක් ඒකයි 180. හොඳයි. හොඳයි. හරි නියම. සර් මම කනෙක්ෂන් අවුල්ලා ගිහලා දැන් ආවේ. මොකද්ද පුතේ? සර් මම කනෙක්ෂන් අවුල්ලා ගිහලා දැන් ආවේ මේ ගාන ඉන්න මේ ගාන කරනකොට මම හිටියේ නෑ. මේ ගාන කරනකොට මම හිටියේ නෑ සර් මේ කනෙක්ෂන් අවුලක් වෙලා ගියා.
හරි. ඔයාලට මොකක්ද දැනගන්න ඕන? ඔයා හැදුවද? පොඩ්ඩක් සර් නෑ කොතනද තේරෙන්නේ නැත්තේ ඔයාට? මේක දෙන්න කලින් ගියේ. මේක දෙන්න කලින් සර් ගියේ. හරි ඊළඟ ගාන බලමුකෝ එහෙනම් මේක රෙකෝඩින් එක පස්සේ ඉල්ල ගන්න. ඊළඟ ගාන බලමු. හරි. හරි මම ඔන්න ඊළඟ ගානට යනවා. අපි රෙකෝඩින් එක ප්‍රොවයිඩ් කරන්නේ විශේෂයෙන්ම කනෙක්ෂන් අවුල් යන අය වෙනුවෙන්. හරි. ඔන්න මේ හાર્ට් දෙකක් තියෙන මේ ගාන හදන්න. සර් මම උත්තරයක් යවුවා බලන්න හරිද කියලා. ඇති නේද ළමයි වෙලාව? වෙලාව වුණා ඉන්නවද? ඇති සර්. ඇති සර්. වෙලාව ඇති සර්. ඇති සර්. හරි. හොඳයි මම ඊළඟ ගානට යනවා ස්ක්‍රීන් ෂෙයාරින් ඉවර කරන්නම්. හැම මාසෙම විශේෂ කොටසක් සම්බන්ධයෙන් සම්මන්ත්‍රණයක් කරනවා. හැමෝම ඉතින් උත්සාහ කරන්න ඒක සම්බන්ධ වෙන්න. මේ මාසෙන් පස්සේ කට්ටිය සෙටල් වුණාට පස්සේ මම රෑ 9:11 වෙලාවල් ගන්නම් ඉස්සරහට සම්මන්ත්‍රණ වලට. එතකොට ඕන කෙනෙක්ට එන්න පුළුවන් 9:11 9:12 වගේ රෑට ගන්නම්. මේ මාසෙ මට අමාරු හරිද? එතකොට කාටවත් අවුලක් වෙන්නේ නැහැ 9:12 9:11 වගේ ගත්තාම අවුලක් වෙන්නේ නැහැ. එදාටත් 9:12 ගත්ත නම් හරි. පළවෙනි එක බෑ. මොකද ඒක දැම්මේ මම ඒ කියන්නේ මම ඔයාලට ආරාධනා කරන්නේ ඒක මම කරන්නේ අංක 1 වෙන කෙනෙක් මේ කියන්නේ වෙන ආයතනයක ඉල්ලීමක් මත. මේ බලන්න. ඒ කියන්නේ මම නෙමෙයි හොස්ටින් එකේ. මේක රූපේ. හා ඔයා කියන්න වටේ දිග කෑලි කීයයිද?
මෙයයි මෙයයි 1යි 2යි මේකයි. හොයන්න තියෙන්නේ මේකෙත් මොකද්ද ඡාප දිගේ බැටියෝ. ඡාප දිග. ආපහු 2πr ගුණ කිරීම 360 උඩ තීටා. දෙක ගුණ කිරීම 22 යට 7 ගුණ කිරීම. r කීයද r? 7 කියලා තියෙන්නේ චූටි විශ්කම්භය. 7 බෙදීම 2. 7 බෙදීම 2. බෙදීම 2. ඒකෙන් භාගයයි 3.5 කියලා ගන්න 7න් භාගයයි කියලා ගත්තා. 360 උඩ තීටට කීයද? 180යි. 180යි. මේකත් කේන්ද්‍රයක් තියෙන හොඳ 100ෙන් දැක්කනම් බැලුවා නම් 180යි. බිඳුවට බිඳුව හැම වෙලේම කපලා පුරුද්දට කපනවා 18 වරක් 1යි 18 වරක් 2යි. 2යි 2යි 7යි 7යි 22 දෙකෙන් බෙදුවාම 11යි. මට ඕන p කියන්නේ 11 දන්න මෙතනත් 4යි මෙතනත් 4යි 4 දන්න 4 19යි. සෙන්ටිමීටර්. කාට හරි ඒකේ අවුලක් තියෙනනම් කියන්න. කිසි ප්‍රශ්නයක් නෑ වගේ ලියා ගන්න. අපි තව තප්පර 10න් ඊළඟ ගන්න මාරු වෙනවා. පොඩ්ඩක් ඉන්න සර්. සර් ඔව්. ඇයි සර් 22 බෙදුවේ නැත්තේ? බෙදලා ඒක කැපුවේ නැත්තේ ඇයි? 22 දෙකෙන් බෙදලා 11 ආවි. එතන කැපුවේ නෑ. ඒක කපන ඒවා අනිවාර්යෙන් පෙන්විය යුතු නැහැ. ඕන එකක් හිතින් කපලා දාන්න පුළුවන්. හැබැයි අපිට පැටලෙන හින්දා තමයි අපි පෙන්වන්නේ කපලා. හොඳයි මම ඊළඟ ගානට යනවා. අච්චු පොතේ ඊළඟ ගාන. ඒකේ රෝමී ඉලක්කම් 1 2 හැදලා 3ට යන්න තියෙන්නේ. ඒකට විනාඩි 3ක් විතර දෙනවා මම. සර් ඒක ආවේ නෑ. ඈ ස්ක්‍රීන් ෂෙයා වෙලා තියෙන ගාන. Excuse me sir. ඔබතේ සර් මට පාඩම චුට්ටක් තේරුන්නේ නැහැ. තව සැරයක් තේරුම් කරලා දෙන්න බැරිද? ඔයා කලින් සති දෙකේ ආවද? නෑ සර්. අද තමයි ඉස්සරම ආවේ.
ඒකනේ ඉතින් පැටිය පාඩම තේරෙන්න විදිහක් නැහැ. තේරුණොත් තමයි බුදුම. ඔයාලට මම පළවෙනි සති දෙකේ වීඩියෝ එවන්නම්. हाँ सर रिकॉर्डिंग ටික WhatsApp එකට දානවද? ඔව් දාන්න. සර් අර හොඳම group තුනක් හදන්න කියලා මොකක්ද කිව්වේ කලින්? තමන්ගේ යාළුවෝ ඉන්න තියාගන්න කිව්වේ සෙමිනා ගැන යාළුවන්ට දැනුම් දීම් කරන්න. තමන්ගේ යාළුවෝ हाँ सर थैंक यू सर. සර් උත්තරයක් දැම්මා. හරි. වෙලා ඕනයි ඉන්නවද තව? සර් පොඩ්ඩක් ඉවරයි සර්. දැන් ඇති. හරි. අපි බලමු මේ ගාන බටවු. අපි ඒ ගාන දාමු බලන්න. හරිද? ඔන්න මම හදනවා. දැන් ඔයාට ඒ ගාන දැක්කම නිකන් මොකක්ද අනේ මේ හැඩේ වගේ හිතෙනවනේ. මොකක්ද අප්පා මේකනේ? හැබැයි ඔකේ තියෙන්නේ මොකක්ද? චාපයක් අර්ධ වෘත්තයක් ලොකු කෙනෙක් චූටි අර්ධ වෘත්තයක් තවත් චූටි අර්ධ වෘත්තයක් ඔහොම නේද තිබ්බේ මෙතන 7යි මෙතනත් 7යි පුතේ එතකොට ලොකු කෙනාගේ අරය 7යි අරය 7යි චූටි කෙනාගේ නිෂ්කම්භය 7යි පළවෙනි එක අරය 7ක් වෙච්ච කෙනාගේ 2πr ගුණ කිරීම 360 උඩ තීටා දෙක ගුණ කිරීම 22 යට 7 ගුණ කිරීම r ට 7යි 360 උඩ අර්ධ වෘත්තයක් කේන්ද්‍රය මේ 180යි 18ට 18 ඒවා 1යි 36ට 18 ඒවා 2යි 7ට 7යි 2ට 2යි 22යි කියලා එනවා
චූටි කෙනාගේ එහෙම නැත්නම් විස්කම්බය 7ක් වෙච්ච කෙනාගේ අහනවා 2πr ගුණ කිරීම 360 උඩ තීටා දෙක ගුණ කිරීම 22 යට 7 ගුණ කිරීම පන්ති ඔක්කොම ඉන්න හින්දා පොඩි ප්‍රශ්න යෝජනාවක් කරන්නද මම කලින් සතියේ මේ යෝජනාව කරලා හැබැයි වැඩේ උන්නේ නැති හින්දා නතර කරා ලබන සතියේ ඉඳලා පන්තිය 12 මාරට පටන් ගත්තොත් බැරිද පුළුවන් සර්. පුළුවන් සර්. පුළුවන් සර්. පුළුවන් සර්. පුළුවන් සර්. බැරි කවුද ඉන්නේ කියන්නකෝ බැරි කෙනෙක් ඉන්නවනම් කියන්න පුළුවන් සර්. පුළුවන් අය කතා කරන්න එපා බැරි අය කවුද කියන්නකෝ තමයි බැරි නම් සර් මේ මට බෑ. ඇයි කොල්ලෝ 12 මාට මේ ක්ලාස් එකක් ඉවර වෙනවා ඒක තියෙන්නේ කොට්ටාවේ මේ ඔන්ලයින් කරද්දී නම් ප්‍රශ්නයක් නැහැ සර් මේ අර ෆිසිකල් කරද්දී තමයි ප්‍රශ්නේ. ෆිසිකල් කරද්දී කරන්නේ කොහොමද දැනට හාද පුළුවන් සර්. 12යි 30 කිව්වහම දැන් එක කිව්වට 1යි 5යි 1යි 10යි වෙනවනේ 12යි 30 කිව්වහම 12යි 35 12යි 40 උඩරිම වෙයි මොකද ළමයි ටික රීනේ හැබැයි 12යි 30ට එන්නේ හරිනේ ඔන්න ෂුවර් එහෙනම් ඈ ලබන සතියේ 12යි 30 ආවේ නැත්නම් කරන්න දෙයක් නැහැ සර් ඔසිස් එකේ ආයි කරනකොටත් එහෙට එන්න ඕනේ 12යි 30ටද ඔක්කොම 12යි 30ට එන්න සියල්ල ලින්ක් එක 12යි 30ට ආවම ලොග් වෙන්න 12යි 30 ඉඳන් 2යි 30 වෙනකන් සර් නෑ 3 වෙනකම් මොකද්ද සර්? පන්තිය ලබන සතිය 12යි 30 3 පැය දෙකමාරක් වෙනවා. මොකද ඔයාලගේ පන්තිය චුට්ටක් ස්ලෝ. චුට්ටක් ස්ලෝ. එකයි. මට වැඩිපුර ගණන් හදන්න වෙනවා මේ පන්තිය. එකක් අනිත් පන්ති වල වගේ ඉන්නේ ළමයි 30 30 වගේ. අනිත් දෙකේ 30 35 වගේ තමයි ඉන්නේ. මෙතන ඉන්නවනේ 50ක් වගේ. සර් ඒක කවදද තියෙන්නේ? මොකද්ද කියන්නේ? ඒක කවදද තියෙන්නේ කියන්නේ? මා 11 වසරේ. 11 වසරේ අයට අද ඉන්න දීලා තියෙනවා. එයාලා ඉතින් අරකට එනවද නැද්ද කියලා තමන් තියෙන යන මේක 12 මාරේ ඉඳලා 3 වෙනකන් තියෙන්නේ. හරිනේ? 7. දැන් මෙයාගේ 7 තියෙන්නේ නිෂ්කම්භය අරේ කියන්නේ නම් 7 බෙදීම දෙක අර කලින් ගානේ තිබ්බනේ. හැබැයි 180මයිනේ අර්ධ උත්තනේ බිඳුවට බිඳුව 18ට 18 ඒවා එකයි 30ට 18 ඒවා දෙකයි 7යි 11 නේද 22 දෙකෙන් බෙදුවාම 11 වෙනවනේ දැන් අඳුරු කරපු එකේ පරිමිතිය අහන්නේ අඳුරු කරපු එකේ පරිමිතිය හොයන්න බලන්න එහෙනම් දැන් හොයන්න පුළුවන් සර් ඔය ටික ලියා ගන්නද? කීය දෙන්නේ? මෙයා 22යි මෙහාටයි අඳුරු කරපු එකේ වටේ තියෙන චාප තුනක් විතරයි. මේක අමුතු වැඩයක් වුණාට තිබ්බේ චාප තුනක්. V 22 ධන 11 ධන 11 සෙන්ටිමීටර් 44යි. අඩුපාඩු නොතේරිච්ච දැන් තියෙනම් කියන්න. මං හිතන්නේ ඒක නොතේරෙන්නේ නැහැ. අන්න ඊළඟ එක ගන්න හොඳයි. අපි බලමු කවුද ඉස්සෙල්ලම උත්තරේ දෙන්නේ කියලා ඒ ගන්නට. සර් මන් දුන්න උත්තරේ. ඊළඟ එකට? ඔව් සර් තුන්වෙනි එකට දුන්නා. ඉතින් බෑනේ කරන්න. හරි. විනාඩි 2ක් දෙනවා.
උත්තරේ දාන කෙනා බලනවා. මෙන්න ඊළඟ ගාන තුන්වෙනි ගාන. කොටස් දෙකක් තියෙනවා. සර් තාම මේ ගාන හදාගන්න බැරි වුණා. Excuse me sir. Excuse me sir මට තාම මේ ගාන හදන්න බැරි වුණා. පොඩ්ඩක් ඉන්නකො මෙයා මේ ගාන හදන්න චුට්ටක් ඉන්නකො. විනාඩියක් දෙන්න. තප්පර 30ක් දෙන්න ටක් ගාලා හදන්න. අනිත් අය ගාන බලාගත්තනේ. අනිත් අය තුන්වෙනි ගාන හදන්න. සර් උත්තරයක් එව්වා. හරි. සර් උත්තරේ එව්වා. හරි අනිත් දෙවට වෙනදී විනාඩියක් ගන්න බලන්න ඒක. Excuse me sir. ඔව් පුතේ. සර් මට ටියුට් එහෙමත් හම්බුන්නේ ඒ ටිකත් එවනවද? ඔයා කොහෙද පුතේ? ක්ලාස් එක? නුවර. හරි. ඔයා කලින් ක්ලාස් එකේ රෙජිස්ටර් වෙන්න. මම ඔයාව හදිසියෙ ක්ලාස් එකට ගත්තේ විස්තරයක් නොදැන ඔයාට කෝල් එකක් දුන්න හින්දා. ඔව්. ක්ලාස් එකේ වුණා මේවට කිල්ල ගන්න. हाँ सर सर ये तो ट्यूटी के हमें एवनवाद आया ओ पुत्र हरी बेटा विवरा इधर सर ये तो कड़े माम मुगल करन එහෙම වුණොත් පුතේ ක්ලාස් එකෙන් අයින් කරනවා. මම එයාව අයින් කරන්න බෑ. මම දන්නේ නැහැ කවුද කියලා පන්තිය පටන් ගන්න වෙලේ මැසේජ් එකක් කියලා ලොග් වුණා. අමාරු වෙලි කරගෙන යන්න දෙන්නේ නැහැ. ඔව් තමයි මම දන්නේ ඇත්තටම ළමයින්ද දන්නේ නැහැ සමහරව ඩිස්ටර්බ් කරන්න හිතාගෙන මෙනවනේ. ඒක අපිට හොයන්න බෑනේ. ඒකයි එන්න කියන්නේ අර කලින් රෙජිස්ටර් වෙලා ඉන්න කියන්නේ ඒකයි. දැන් අඩුම ගානේ පන්තියක ළමයෙක් ඉඳන්
ඒකයි මම හැබැයි කොහෙද ආයතන කියලා. දැන් බලද්දි නුවරලු. ඉතින් කොහෙද දන්නෙත් නැහැ මොකක්ද දන්නෙත් නැහැ නේ. ඒකයි මම කියන්නේ කලින් රෙජිස්ටර් වෙලා ඉන්න. හරි. හොඳයි මම මේ ගාන හදලා පෙන්නන්නම්. ඒ ගානේ මෙන්න මෙහෙමයි තියෙන්නේ. මම දන්නවා ඔයාලා අනුව කෑවා. බහුතරයක් දෙනා මේ ගානට අහු වෙනවා. මේ ගානේ කියනවා සමපාද ත්‍රිකෝණයක්. මේකකුත් තියෙනවා. දැන් කට්ටියට හිතෙනවා මේක අග මේ තියෙන අර්ධ වෘත්තයක් කියලා. ඇයි පුතේ සමපාද ත්‍රිකෝණයක් කියන්නේ? එකක් තමයි පාද දිගින් සමානයි කියන්නේ. අනිත් එක තමයි සමපාද ත්‍රිකෝණ වල පාදවල දිගට අමතරව ඔයා දන්න තව දෙයක් කියන්න. කෝණ දෙකක් සමාන. කෝණ සමපාද ත්‍රිකෝණ පාදවල වල දිගවල වලට අමතරව තව දෙයක්. කෝණ සමාන. කෝණ අංශක කීය ගාන වෙනවද එක්කෙනෙක්? 60 ගාන. 60 ගාන වෙනවා. 60 ගාන වෙනවා. මේක මේ කියන්නේ. එතකොට මේ කියන්නේ ත්‍රිකෝණයක් අග අර්ධ වෘත්තයක් නෙමෙයි පැටියෝ. මම කිව්වා මෙතන කේන්ද්‍රය කියලා තියෙනවද? තියෙනවද එතන කේන්ද්‍රය කියලා? මම කලින් ගණන් වලදී කිව්වේ මේකට අහු නොවෙන්න ඔයාට. මෙතන කේන්ද්‍රයද කියලා බලන්න කිව්වා. බැලුවේ නෑ. දාලාරි අර්ධ වෘත්තයක් කියලා. ඔය තියෙන්නේ මොකක්ද දන්නවද? මෙන්න මෙහෙම තියෙන කේන්ද්‍රික ඛණ්ඩ එක මෙන්න මෙහෙම පාදයක් දාලා ත්‍රිකෝණයක් කරගෙන. දැන් ඔයා හොයන්න ඕන අංශක 60ක් එක්ක කේන්ද්‍රික ඛණ්ඩ එකේ ඡාප දිග. ඒ වලදු අර්ධ වෘත්තයක නෙමෙයි. ඔයාට මේ දීලා තියෙන්නේ නිකන් මේ දැන් දෙක යා කරලා. එතකොට සමපාද ත්‍රිකෝණයක් හැදිච්ච එක වෙනම කතාවක්. ඒකනේ මම කිව්වේ කලින් බලන්න කේන්ද්‍රයද කියලා. මේකේ කේන්ද්‍රය කියලා තියෙනවද? තිබ්බද? අර්ධ වෘත්තය ගත්තයි දැන් බලන්නකෝ. ඊළඟට දැන් මොකක්ද පුතේ වෙන්නේ? 2πr ගුණ කිරීම 360 උඩ θ. දෙක ගුණ කිරීම 22 යට 7 ගුණ කිරීම ආත ගන්න වෙන්නේ 7. මෙයයි අරය. මේක නෙමෙයි. ගුණ කිරීම 360 උඩ θ. θට කීයද ගන්න වෙන්නේ 180ද? නෑ අර්ධ වෘත්තය නෙමෙයි මේ. අංශක 60. ආංශක 60. බිඳුවට බිඳුව කැපෙනවා 6ට ආයේවා 1.36ට ආයේවා 6යි 7යි කැපෙනවා දෙවරක් චක්‍රයෙන් දෙවරක් 1.6ට දෙකේ ඒවා 3යි 22 යට 3යි සෙන්ටිමීටර් 7.3 22 යට 3යි සෙන්ටිමීටර් කියලා. එතකොට අපිට පුළුවන් මේ 22 යට 3 කියන එක 22 යට 3 කියන එක මොකක් විදියට වෙනවද? මිශ්‍ර සංඛ්‍යාවක්. සංඛ්‍යාවක් විදියට. කොච්චරද? 7යි 3න් 7යි 3න්. ඕක දශම කරන්න යන්න එපා පැටියෝ. මම හැමදාම කියනනේ අහලා නැත්තම් දශම කරන්න යන්න එපා. දැන් ඔයාගෙන් අහන්නේ මොකද්ද? අඳුරු කරපු කොටසේ පරිමිතිය. එහෙනම් මෙයා 7යි 3න් 1යි. මෙයා ඇයි මේ කියන්නේ අඳුරු කරලා තියෙන්නේ? මෙයා 7යි. එහෙනම් p සමානයි 7යි 3න් 1යි 7යි. 7යි 14යි 3න් 1යි සෙන්ටිමීටර්. දශම කරත් කමක් නෑ එපා කරන්න. දශම කරත් කමක් නෑ එපා කරන්න. අනේ සර් තේරෙන්නේ. හරි. සර් ඒ ගාන මුලින් නම් කියලා දෙන්නකෝ. හොඳයි. ඒ ගාන මුලින් ඉඳලා ආයෙ කියන්න.
ඔයාලා ගත්තේ අර්ධ වෘත්තයක් කියලා නේද? නැහැ. එහෙනම් ඔයාලට පුතේ මෙහෙම එකක් දීලා ඡාපදික හොයන්න කිව්වොත් පුළුවන්ද? මේ රූපේ පුළුවන්ද? ඔව් සර්. දැන් ආයෙ බලන්න මේ කතාවේ කියලා තියෙන්නේ මේ ගානේ කියලා තියෙන්නේ මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් නේ දීලා තියෙන්නේ. ඒකයකනේ මෙහෙම කෑල්ලක් තියෙන්නේ. පුතේ මේක අර්ධ වෘත්තයක් නෙමෙයි කියන එක මුලින්ම තේරුම් ගන්න. ඕකේ වෙලා තියෙන්නේ මේ කේන්ද්‍රික ඛණ්ඩයක ඔන්නෝම ඉරක් ගාපු එක. කේන්ද්‍රික ඛණ්ඩයක ඔන්නෝම ඉරක් ගාපු එක. එහෙම ඉර ගැව්වාම මෙහෙම ත්‍රිකෝණයක් හැදිලා. සමපාද ත්‍රිකෝණයක් කියන එකෙන් තමයි අංශක 60යි කියලා දැනගත්තේ. ඇයි සමපාද ත්‍රිකෝණයක කෝණය විශාලත්වයේ අංශක 60යි. 60 වතුනක් තියෙන්නේ සමානයිනේ. එතකොට දැන් අරේ 7යිනේ. දැන් මොකක්ද මෙයානේ හොයන්න ඕන පළවෙනියටම? පරිමිතිය හොයන්න. ඡාපදික. කෑල්ලයි මේ කෑල්ලයි. ඒක මොකක්ද? ඡාපදික. ඡාපදික. සූත්‍රය 2πr ගුණ කිරීම 360 උඩ θ. r කීයද? 7යි. සෙන්ටිමීටර 7යි. r 7යි. cm දාන්න එපා අපි 7 දාන්න. ඒක පැහැදිලිද? ගුණ කිරීම 360 උඩ කෝණයේ අංශක 60යි. මේ දක්වා කාට හරි වුණනම් කියන්න. ඒ දක්වා ප්‍රශ්නයක් නැද්ද පුතේ? නැහැ. එහෙනම් අපරාධෙ දින ඉච්චර දුර කතා කරන්නේ. බිඳුවට බිඳුව කැපෙනවා. 7ට 7 කැපෙනවා. 6 වරක් චක්‍රයෙන් 6 ඒවා 1යි 6 වරක් චක්‍රයෙන් 6 ඒවා 6යි. දෙවරක් චක්‍රයෙන් 2 ඒවා 1යි දෙවරක් චක්‍රයෙන් 2 ඒවා 3යි. 22 යට 3යි කියලා ඉන්නවා. ඒක හරිද? දැන් මෙයාවම දා ගන්නවා මේ විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් කරනවා 7යි 3න් 1යි. එහෙම කරන්න බැරි නම් 22 අරගෙන බෙදන්න 3න්. 3න් තියෙන්නේ 3 වරක් 7 21යි එකක් ඉතුරුයි. උත්තරේ 7යි. 3න් බෙදද්දි එකක් ඉතුරු වුණා. 3න් බෙදද්දි එකක් ඉතුරු වුණා. ඔන්න පැටියෝ මට ආවා මේක. මට දැන් ඕන මේක. ඇයි සමපාද කිව්ව හින්දා මේ අතන ඇයි මොකද මේ අඳුරු කරපු එකේ තමයි පරිමිතිය ඕන. p සමානයි 7යි 3න් 1ට අර 7ත් එකතු කරනකොට 7යි 7යි 14යි 3න් 1යි කියලා. දැන් හරිද? හරි. අනිත් අය අවුල් අය දැන් මේ ගණන් වල ඔයාට තේරෙනවද හැම වෙලේම අර ඡාපදික සූත්‍රය දාන්න තියෙන්නේ. ඒ දානකොට අංශක ගාන කීයදයි අරේ කීයදයි කියන එක තමයි හිතන්න තියෙන්නේ. මහා ලොකු දෙයක් නෑ. තීටට කීයද ආර්ට කීයද ගාන හදන්න දාන්නේ. මොන ගියන් දාලාද ගාන හදන්නේ. ඒකනේ හිතන්න තියෙන්නේ. ඒකයි හිතන්න තියෙන්නේ. හොඳයි අපි යනවා ඊළඟ ගානට.
ඒ ගානෙන් අපි ඉවර කරනවා මේක. මේ පාඩම මෙතනින් ඉවර කරනවා 4 වෙනි ගාන. හිතන්න හදන්න. ඉවරයි සර්. හරි. වෙලාව ඕන අය ඉන්නවද? සර් වෙලාව ඕනේ. ඉවරයි. ඉවරයි සර්. ඉවරයි සර්. අපි බලමු. ඉවරයි. හොඳයි. ඒක චුට්ටක් වෙනස්. ඒක චුට්ටක් හිතන්න තියෙන එකක්. උත්තරේ වල තියෙන ගාන බලමු.
හරි. කො ඉතින් උත්තරේ වල දෙන ටික දෙනා ඉන්නේ. සෑහෙන්න කෑ ගැහුවට. ඉවරයි කිව්වේ සර් අපි හදන්න බෑ කියලා දැනගෙන ඉවරයි. එහෙම නේද? ඒකත් ඉවර කරන එක ක්‍රමයක් තමයි හදන්න බෑ කියලා දැනගෙන ඉවරයි. මේ ඔයාට බැරිද මෙහෙම එකක් තිබ්බොත් මෙයාගේ චාපදික හොයන්න. පුළුවන් නේ? ඔයාට පුළුවන්ද මෙහෙම එකක් තිබ්බොත් පුළුවන් නේ? මේකේ වෙලා තියෙන මෙටි ඕකයි මේකයි එක තැනට ගෙනල්ලා බට් කරලා තියෙන්නේ. මේකේ හොයන්න මේ ඒක තමයි නේ. ඒක තමයි නේ. අර මෙහෙම නේ. එහෙනම් මේකේ චාපදික අනිත් පැත්තෙන් අනිත් කෙනාගේ චාපදික දැක්කද? ඇතුලේ එළිය දෙන්න. 2πr ගුණ කිරීම 360 θ. 10.5 අභිදාන 21ට 2යි. මම මේක කලින් කිව්වා නවවරක් 1යි නවවරක් 4යි 7වරක් 1යි 7වරක් 3යි මේ දෙකට මේ දෙක කැපෙනවා 22කට 2 ඒවා 11යි 4ට 2 ඒවා 2යි අපිට එන්නේ 33ට 2යි සෙන්ටිමීටර්. හැබැයි මැටියෝ මේ වගේ කෑලි දෙකක් p කියන්නේ මේවා දෙකක් सेंटीमीटर 33යි सेंटीमीटर 33යි ඕකේ අර්ධ වෘත්ත නෑ කොල්ලෝ ඕකේ අර්ධ වෘත්ත නෑ කොහෙද කේන්ද්‍රයක් කාට හරි අපහැදිලි දැනක් තියෙනවා නම් කියන්න අපි මේ පාඩම අද එතනින් ඉවර කරනවා. සර්. ඔව්. අර සර් දෙක වැඩි කිරීම එතකොට යටිනුත් එතනින්ම දාලා කපනවද? 33 බෙදීම දෙක ඒවා දෙකක් එකතු කරලා ගන්න නැද්ද? එහෙමත් පුළුවන් ඉතින්. දෙකම එකයිනේ. එතකොට 66ට දෙක ඇවිල්ලා 33 එනවා. 33 ඒවා අර වගේ ඒවා දෙකක් කිව්වත් දෙකෙන් ගුණ කරාම උඩ යට එක කියලා 8 එනවා. ක්‍රම දෙකෙන් කැමති ක්‍රමයක් පුළුවන්. සර් පොතේ ඉතුරු ගණන් ටික හෝම්වර්ක්ද? ඔව්. හරි. කාට හරි මොනවා හරි ප්‍රශ්නයක් තියනවද? අපි ඊළඟ පාඩමට යන්නේ ෂුවර්ද නෑ කියලා හොඳයි සර් පොඩ්ඩයි ඉන්නෝ ඔව් සර් පොඩ්ඩයි ඉන්න සර්
ඔයාලා පේපර් ක්ලාස් එනව නේද හැමෝම? එන්න වෙන්නේ නැති අය ඉන්නවද? එන්න වෙන්නේ නැති අය ඉන්නවද පේපර් ක්ලාස්? සර් බ්‍රහස්පතින්දා එයාට නැතුව ඊට කලින් දාගන්න බැයිද? ඇයි ඒගොල්ලෝ? ඒ වෙලාවට පන්තියක් තියෙනවා. එහෙනම් ඉතින් සෙනසුරාදා රෑ 9:11කට එන්න. හරි සර්. බ්‍රහස්පතින්දා මගේ පන්ති ඉවර වෙන්නේ. සර් ඕසිස් එකට ඒ ලින්ක් එක දානවද 9:11 එක? ඕසිස් එක? ඕසිස් එකට ඒ 9:11 ලින්ක් එක දානවද? ඔව් දැම්මා හැමදාම දැම්මා. සර් ඔව්. සර් 33 බෙදීම 2යි සර් අයි වැඩි කිරීම 2 කියලා දාන්නේ. ඇයි මේනික කෑලි දෙකක් තිබ්බනේ. මේ වගේ කෑලි දෙකක් නේ තිබ්බේ එකේ. එක කෑල්ලක් නේ. මෙහෙම එක කෑල්ලක තමයි ඒකෙන් එන්නේ. මේ පැත්තත් හොයන්න බෑ. අපිට අඳුරු කරපෙගේ පරිමිතිය නේවනේ. මේ එක කෑල්ලක් 33 බෙදීම 2යි. ඒ වගේ කෑලි දෙකක්. නැත්තම් ඔය මල් පෙත්තක් වගේ හරි සර් thank you. ගන්න සූත්‍රයක් අපි දන්නේ නෑ නේද? සර් ඒක 16 බෙදීම පුළුවන්ද? ඒක 16 බෙදීම දෙකෙන් එක කියලා දාන්න පුළුවන්ද? එහෙම ගත්තොත් ආයෙත් කොහොමද එකතු කරන්න වෙනවනේ. එහෙම දාන්නත් පුළුවන්. ඊට පස්සේ අපෙන් ආන්නේ පරිමිතියනේ. අවසන් උත්තරේ කොහොම හරි එන්නේ 33යි. මම අද රැයට හෝ හෙට රැයට හදන ඇඩ්මින් ගෲප් එක හෙට රැයට හදනවා. එතකොට තමන්ට වෙන වෙනම තමන්ගේ යාළුවෝගේ ගෲප් එකේ ඇඩ්මින්ලා මේ හෙට රැයට මට මෙසේජ් එකක් දාන්න හෙට රැය 10ට වගේ දාන්න. හෙට 10ට මම පන්ති ඉවර වෙනවා. මම ඊට පස්සේ ඔයාලව දාන්නම් ඇඩ්මින් ගෲප් එක වෙනම. එතකොට ඇඩ්මින්ලා ඉන්න ගෲප් එකක් වෙනම තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ යාළුවෝගේ යාළුවෝ 10 15ක් හරි කමන්නේ තමන්ගේ ඉස්කෝලේ සෙට් කරගෙන ගෲප් එකක් හදන්න පටන් ගන්න ඩෙවලොප් කරන්න. ඔයාට හොඳම ගෲප් එකට සම්බන්ධව තෑග්ග පළවෙනි මාසේ ගන්න බැරි වුණා. 1 2 3 3ක් තෝරනවානේ. යම් අවස්ථාවක ඔයාට අවස්ථාවක් හම්බ වෙයි. හරිද? ඊට අමතරව ඔයාට තෑග්ග ලැබෙන එක නැති එක වෙනම කතාවක්. ඔයාගේ යාළුවන්ට උදව්වක් වෙනවා ඒක. නේද? මොකද අර මම පන්ති වෙලාවට ඒවා ෂෙයා කරන්නේ නැතුව ෂෙයා වෙන්නේ නැහැ. සමහර ගෲප් මගේ අරිනවා මගේ අතින්. අර දන්නවනේ එහෙම වෙන්න පුළුවන්. හරි. ඒක මගේ අරිනවා. හැමෝම තමන්ගේ ඉස්කෝලේ තමන්ගේ යාළුවෝ දාලා ෆ්‍රී මැත් සෙමිනාර් කියලා ගෲප් එකක් හදන්න. ෆ්‍රී මැත් සෙමිනාර් ගෲප් කියලා හදන්න. එතකොට සර් හදාගන්න ගෲප් වලට වෙන වෙනමද සෙමිනාර් තියන්නේ? නෑ. මම හදාගන්න ගෲප් වල ඇඩ්මින්ලා ඔක්කොම දාලා මම එක ගෲප් එකක් හදනවා. දැන් සිකුරාදා සෙමිනාර් එක මම වෙනම ගෲප් වලට දාන්නේ නෑ. එතකොට ඔයාලට මම ඒතකොට කියනවා මෙන්න ඇඩ්මින්ලා ඉන්න ගෲප් එකට මම දානවා මෙන්න සිකුරාදාගේ ලින්ක් එක ෂෙයා කරන්න. ඔන්න ඇඩ්මින්ලාට ඒක ෂෙයා කරනවා. සර් වහිනවා කිසි දෙයක් ඇහෙන්නේ නෑනේ. ඒකටත් මන්ද පලි. හරි. හරි බැරි ඔන්න බලන්න. වර්ගමූලය ඔයා දන්නවද මේක? ඔව් සර්. වර්ගමූලය කියන්නේ චූටි වර්ගමූලය කියන්නේ එකේ වර්ගමූලය 1යි 4 වර්ගමූලය 2යි 9 වර්ගමූලය 3යි 3යි 16 නම් 4යි 4යි 25 නම් 5යි 36 නම් 6යි 49 නම් 7යි 64 නම් 8යි 81 7යි සර් 9යි 81 9යි මොකද ඉසිලකේ ධනංජය රුක්මාල්
අට වහනවා හරිද මේ? විසිල් ගන්න ක්ලාස් එකේ. එතකොට විසිල් විතරයි ගහන්න උනා. ඒ චූටි ඉලන් ඉතුරු වෙන්නේ. කතා කරන්න බැරි. දිගට විසිල් ගහන්න වෙන්නේ. විසිල් ගන්න තරම් චුට්ටක් තියලා එක සුබගුරු දානවා එක වහනවා. 100ට 10යි 10යි 121ට 11යි 144ට 12යි ඔය වගේ එනවා නේද 169ට 13යි 170ට 14යි 225ට 15යි එනවා. ඔයා මට කියන්න 13ට වර්ගමූලයක් තියෙනවද? ඔව් දශම තියෙනවා. දශම වලින් තියෙන. දශම වලින්. ඔව්. පුතේ හැම සංඛ්‍යාවකටම වර්ගමූලයක් තියෙනවා. හැබැයි මේ වගේ ගෙඩි පිටින් එන පූර්ණ සංඛ්‍යා එන්නේ නැහැ. මෙන්න මෙහෙම අයට අපි කියනවා මොනවද? පූර්ණ වර්ග. මේ පූර්ණ වර්ග වලට විතරයි වර්ගමූලයේ විදිහට පූර්ණ සංඛ්‍යා ලැබෙන්නේ. මෙයා කවුද? පූර්ණ වර්ග. එක්වරක් එක පූර්ණ වර්ගයක්, දෙවරක් දෙක හතර පූර්ණ වර්ගයක්. උන්ට ඉන්නවා. අනිත් උන්ට වර්ගමූල තියෙනවා. හැබැයි දශමගයක්. පූර්ණ සංඛ්‍යාව විදිහට නෑ. පූර්ණ සංඛ්‍යාව විදිහට වර්ගමූල ලැබෙන්නේ පූර්ණ වර්ගවලට. මේ ටික දාගන්න. ඔය ටික ටියුට් එකේ දාගන්න පොතේ පැත්තකින් ලියා ගන්න පුතේ වර්ගමූලය කියලා ඔයාලට ඕන වෙන්න පුළුවන්. මේ පාඩමේ ගණන් හදද්දී ඕන වෙන්න පුළුවන්. හරි සර්. හරි. වැස්ස ඉතින් මට පාලනය කරන්න පුළුවන් එකක් නෙමෙයි චූටි. සර් ලියලා ඉවරයි. හරි. අපිට හරි. අපි අද මෙතනින් පන්තිය ඉවර කරනවා. ටිකට ඇහෙන්නේ අපිට තේරෙනවා. හරි. ඊළඟ පාඩමේ වර්ගමූලය ගැන අපි කතා කරන්නේ අපිට සතිය අපි 12 මාර්ග හම් වෙනවා. මේවා ටික මතක තියාගන්න ලබන සතිය අපි කතා කරනවා ඕනෑම සංඛ්‍යාවක වර්ගමූලය හොයන හැටි. ඊට කලින් සිකුරාදට අපි හම් වෙනවා ජ්‍යාමිතිය කියන්නේ මොකක්ද කියලා කතා කරන්න. එතකන් පරිස්සමට සතුටින් ඉන්න. මේවා ටික මතක තියාගන්න. කලින් පාඩමේ සියලුම ගණන් හතර ඉවර කරන්න.
කලින් පාඩමේ සියලු ගණන් හදලා ඉවර කරන්න. Thank you, Thank you, sir. sir.